එහෙනම් අපේ මාතෘකාව මනෝ විශ්ලේෂණය. බෞද්ධ මනෝ විශ්ලේෂණය. එනි තමත්ම වැදගත් මේ මනෝ විශ්ලේෂණය. මොකද අපි යථාර්ථවාදී අපි කියන රියලිස්ටික් කවුන්සලින් අප්‍රෝච් එකකදී විශේෂයෙන්ම මේ බෞද්ධ උපදේශනය පදනම වෙන්නේ යථාර්ථවාදී ප්‍රවේශය. යථාර්ථවාදී ප්‍රවේශය තමයි බෞද්ධ උපදේශනයේ පදනම වෙන්නේ. කියන්නේ බුදුදහම තුළම කතා කරන්නේ ජීවන යථාර්ථය අවබෝධ කර ගැනීම තුළින් ඒ යථාර්ථය අනවබෝධයෙන් ගොඩනැගෙන ගැටලු ප්‍රශ්න වලට විසඳුම් පිළියම් සෙවීම. රයිට් මේකේ පදනම වෙන්නේ ඒකයි. අපි පටිච්ච සමුප්පාදය කියන සංකල්පය ගත්තොත් ඒ පටිච්ච සමුප්පාද චක්‍රය ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ අවිද්‍යාවක් ගැන. ඒ කියන්නේ යථාර්ථය නොදැනීමක් පිළිබඳව. අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන සංකල්පය ගත්තොත් චතුරාර්ය සත්‍ය ධර්මය යටතේ එයි අපි කතා කරන්නේ මුලින්ම සම්මා දිට්ඨියක් ගැන. ඒ කියන්නේ නිවැරදි දැක්මක් ගැන. නිවැරදි දැක්මක් ඇති වෙන්නේ වැරදි දැක්ම අපි දුරු කළ දවසට. නිවැරදි කියලා කියන්නේ ඇත්තට මෙතන නිවැරදි කියන වචනේ පාවිච්චි කරනට වඩා ඒක බොහොම ලාමකයි. අපිට කියන බල නිවනට යොමු වූ. කියන්නේ සැපතට යොමු වූ. නිවන කියලා කියන්නේ සැපතට කියන නමක්. සැපත යනු නිවනයි. එච්චරයි. වෙන අන් කිසිදු සැපතක් මේ ලෝකේ නැහැ. ඒක තමයි බෞද්ධ ඉගැන්වීම. ඒතර ඒ ඉගැන්වීම කොයිතරම්නම් දුරට ගැලපෙනවද අපිට තර්ක කරන්න පුළුවන්. ඒකට අපි ඒක ගැන කතා කරමු රයිට්. ඒක ගැන කතා කරලා තර්කයක් අපි මේ සංවාදනයේ බඳුන් කළ යුතුයි. බුදුදහම ප්‍රශ්න කළ යුතුයි. ප්‍රශ්න කිරීම තුළින් මේ අවබෝධ වෙන බව හොඳට මතක තබා ගන්න. මේ ප්‍රශ්න කරන්න බැරි දහමක් නෙමෙයි ප්‍රශ්න කරන්න පුළුවන් දහම. අපි ප්‍රශ්න කළ යුතුයි බුදුදහම රයිට්. එතකොට මේ ගොඩක් මේ පෝස්ට් එක දාන්න පරක් වෙනකොට වුණත් දැන් අපි සංවිධායක මණ්ඩලයට ටිකක් කලබල වුණා මේ කට්ටිය අඩු වෙයිද කට්ටිය අඩු වෙන තරමට අපිට සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන් හොඳට මතක තියාගන්න. ඒ නිසා මම හරියම කැමති අඩු වෙන තරමට අපි පෝස්ට් එක දාන්න ගොඩක් පරක් වුණා. මොකද අපිට අවසන් මොහොතේ හිතා ගන්න බැරි නිසා ඒකට සමා වෙන්න. කොහොමත් මේක YouTube එකට දානවනේ කිසි බය වෙන්න එපා. රයිට්. එතකොට මම පැහැදිලි කරේ මේ සයිකෝ ඇනලිසිස් කියන වචනය. රයිට්. ඒක සයිකොලොජිකල් ඇනලිසිස්. සයිකොලොජිකල් ඇනලිසිස් තමයි අපි සයිකෝ ඇනලිසිස් කියලා කෙටි කරන්නේ. රයිට්. මානසික කියන්නේ හිත පිළිබඳ විශ්ලේෂණය මනෝ විශ්ලේෂණය. ඒතර විශ්ලේෂණය කියන වචනකින් අපි පැහැදිලි වෙන්නේ තෝරාගත් අපි හඳුනාගත් යම්කිසි ව්‍යුහයක් පැහැදිලි කිරීමක් එහෙම නැත්නම් න්‍යායක් ඔස්සේ අර්ථාන්විත ਸਰව සම්පූර්ණ පැහැදිලි කිරීමක් තුලින් අතීතයේ පැවති තත්වයන්ද වර්තමානයේ සිදුවන දේද අනාගතයේ සිදු කර හැකි පුරෝකතනයන් පිළිබඳව මේ කාලාත්‍රයේම රයිට් මේ කාලය පුරාවටම දෙන්නට පුළුවන් ਸਰව සම්පූර්ණ පැහැදිලි කිරීමක් විශ්ලේෂණයක්. හරිද? ඒ තුල ඕනෑම එකක් පැහැදිලි කරන්න පුළුවන් විශ්ලේෂණයේ මගින්. අපි දන්නවා අපි අහලා තියෙන හුරු පුරුදු වචනේ තමයි data analysis කියලා කියන්නේ. යම්කිසි දත්ත ස්වරූපයක් අපි අරගෙන ඒක විශ්ලේෂණය කළා ඒ දත්ත ඇසුරෙන් සියලුම දෙයක්ම පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුරෝකතනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඔයගලට හොඳටම අහලා තියෙන්නේ මනෝ විශ්ලේෂණ වාදයේ පියා සයිකෝ ඇනලිසිස් වල පියා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ. එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ මනසේ හැසිරීම මේ සිතේ හැසිරීම පිළිබඳ ඔහු ගෙනාව පැහැදිලි කිරීමක්. අතිදක්ෂ පැහැදිලි කිරීමක්. අතිදක්ෂ පැහැදිලි කිරීමක්. ඒ පැහැදිලි කිරීම ගැන කතා කරන අද දවස නෙවෙයි. ඒ පැහැදිලි කිරීම ගැන කතා කරන මේ කෝස් එකක් නෙවෙයි. ඔබ මේ වෙන විට යම් කිසි උපදේශනීය පිළිබඳව අනිවාර්යයෙන්ම ඩිප්ලෝමා පාඨමාලාවක් හරි හදාරලා තියෙනවා නම් මනෝවිද්‍යාවේදී අනිවාර්යයෙන්ම මේක හදාරනවා. ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ වාදය ගැන කියවන්න. හරි ගැටලු තියෙනවා නම් අහන්න උපදේශන සභාවට දෙන පුහුණු කිරීම වැඩසටහනකදී මම ඒක පැහැදිලි කරලා දෙන්නම් කාට හරි ගැටලු තියෙනවා නම්. ඒතර ඒ තුලින් මේ හිතේ හැසිරීම, හිතේ ස්වභාවයන් සහ හිත විසින් ගන්නා තීරණ තීන්දුව ෆ්‍රොයිඩ් ලස්සනට පැහැදිලි කරනවා. හැබැයි ෆ්‍රොයිඩ්ගේ පැහැදිලි කිරීම තුළ ගැටලු තිබුණා. ඒක ෆ්‍රොයිඩ්ගේ දුවගේ ගෝලයන්ටත් ඒක තිබුණා. ඒ නිසා මේ ගැටලු නිසාම තමයි පස්සේ නියෝ ෆ්‍රොයිඩියන් ෆ්‍රොයිඩ්ගෙන් පසු නූතන ෆ්‍රොයිඩියන් ඒ තියරිස් වෙනස් කරගෙන ආවා. නමුත් හොඳට මතක තියාගන්න. සයිකෝ ඇනලිටිකල් සයිකෝതെරපි කියන එක මනෝ විශ්ලේෂණ වාදයේ මතට පදනම් වූ මනෝ චිකිත්සාවක් තියෙනවා ලෝකේ. මේක ගැන එච්චර විද්‍යාඥයෝ කතා කරන්නේ සුබවාදී විදිහට. සුබවාදී විදිහට කතා කරන්නේ නැහැ. සයිකෝ ඇනලිටිකල් සයිකෝതെරපි එක සුබවාදී විදිහට කතා කරන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා.
එකක් තමයි මේ සයිකෝ ඇනලිටිකල් පවර් එක, මේ හැකියාව, මේ ස්කිල් එක තියෙන ඉතාමත්ම අතලොස්සකට පමණයි. දැන් අපි රිසර්ච් ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ රිසර්ච් එච්චර කියන්නේ මේක සාර්ථකයි කියලා. ඒකට හේතුව තමයි මේ හැකියාව තියෙන. මේ මනස යම්කිසි දැනුමක් මත පදනම් වෙලා, යම්කිසි න්‍යායක් මත පදනම් වෙලා මනසේ පැහැදිලි කිරීම විස්තර කරන්න කෙනෙක්ට කුසලතාවයක් තිබේ. ඔබ දන්නවද බුදුදහම තුළ හැම කෙනෙක්ටම මේ කුසලතාවය ලබා දෙනවා. කොහොමද ලබා දෙන්නේ කියලා මම කියන්නම්. එතකොට ෆ්‍රොයිඩ්ගේ පදනම මත ඉඳගෙන ෆ්‍රොයිඩ් සයිකෝ ඇනලිසිස් කරා වගේ කාටවත් අඩු ගානේ ළඟටවත් එන්න බැරි වෙලා තියෙන සයිකෝ ඇනලිසිස් එකක් කරගන්න. අන්න ඒ නිසා තමයි මේක ප්‍රතිකාරයක් හැටියට ගෙනාවුවාම මේක ඉච්චර සාර්ථක නොවන්නේ. සාර්ථක නොවුනේ ඒකයි. එකක් තමයි අපිට හැකියාව නැහැ. දෙක, ඒ හැකියාව නොමැති කමින්ම මේක සාර්ථක ප්‍රතිකර්මයක් හැටියට අපිට ආදේශ කරගන්න බෑ. අපිට ඇප්ලයි කරන්න බෑ මිනිහෙක්ගේ ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න. එකක් අපිට ප්‍රශ්නේ හරියට ඇනලයිස් කර ගැනීමේ හැකියාව නැහැ. ඒ නිසාම තමයි මේ තුලින් ප්‍රශ්නයක් විසඳීමේ හැකියාව අපි ළඟ නැහැ. අන්න ඒ නිසා තමයි බටහිර මනෝවිද්‍යාවේ සයිකෝ ඇනලිටිකල් සයිකෝ තෙරපි එක එච්චර ප්‍රසිද්ධ නොවන්නේ. ඒක සංකීර්ණ නිසා. ඒක සංකීර්ණ නිසා පුද්ගලයෙක්ගේ මනසේ හැසිරීම යම් කිසි න්‍යායකට පැහැදිලි කරන එක ඔබ දන්නවා මනස කියලා කියන්නේ එතනම හරි සංකීර්ණ දෙයක්. නමුත් ඔබ දන්නවද කතන්දරේ right බුදුදහම තුළ කතා කරන්නෙම අභිධර්මය කියලා කියන්නේ බුදුදහමේ සයිකෝ ඇනලිසිස් එක. අභිධර්මය කියලා කියන්නේ බුදුදහමේ සයිකෝ ඇනලිටිකල් තියරි බේස් එක. සමා වෙන සද්දවලට පාරයිනේ. සයිකෝ ඇනලිසිස් එක මේ සිත සිතේ ක්‍රියාකාරීත්වය මේ සතර පරමාර්ථ ධර්ම රූප ධර්ම ටික ඇරෙන්න රූප ධර්ම ටික නම් භෞතික ස්වરૂප ටිකනේ. ඒකත් පැහැදිලි කරනවා අභිධර්ම. අනිත් ටික ඔක්කොම මේ සිතේ ස්වභාවය. එතකොට හොඳට මතක තියාගන්න. මේ තරම් පරිපූර්ණ සිත ගැන මේ තරම් සංකීර්ණ සිත ගැන ඉගැන්වීමක් වෙන කිසිදු දැනුම් පද්ධතියක නැහැ. ඒක අවිවාදයෙන් යුතුව ඔබත් මමත් පිළිගත යුතුයි. සිතේ අවස්ථා, සිත පවතින ආකාර, සිතකින් සිතක් පවතින ආකාර මේ සියලු දෙයක්ම සවිස්තරාත්මකව සඳහන් වෙලා තියෙනවා අභිධර්මයේ. හැබැයි මේක අධ්‍යයනය කරන්නට පෙළඹෙන පිරිස ඉතාමත්ම අවමයි. ඒකට එක හේතුවක් තියෙනවා. ආයෙත් පළවෙනි දේ තමයි අභිධර්මය ඉගැන්වීමේදී ඇතිවන අභියෝග. මොකද මේ සිත පිළිබඳ ඉගැන්වීම කරන්නටත් සිත පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙකුට තමයි ලේසියෙම පුළුවන්. නැති කෙනෙක්ට මේක අර න්‍යායාත්මක කරුණු ටික උලුප්පල දක්වන්න පුළුවන් වුණාට මේකේ තියෙන ප්‍රායෝගික වැදගත්කම අභිධර්මයේ පෙන්වන්න බෑ. ඒ නිසා අභිධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ගුරුවරයෙක්ගෙන් ඔබට අභිධර්මයේ ඉගෙන ගත හැකි අඩුම තරමේ අර රේණුකානේ චන්දවිමල හාමුදුරන්ගේ අභිධර්මයේ තියෙන මූලික කරුණු. ඒ පොතවත් හැම උපදේශකවරයෙකුම මේ කෝස් එකේ ඉන්න කියවන්නට ඕනේ. අභිධර්මයේ මූලික කරුණු අභිධර්ම මාර්ගය කියලා තියෙන එක නෙමෙයි අභිධර්මයේ මූලික කරුණු. ලොකු පොතක් නෙමෙයි පොඩි පොතක්. ඒක ඔස්සේ පැහැදිලි කිරීමක් කරන්නම් මම දවසක වෙන ස්ක්‍රීන් එක නැති වෙලා ගියා. පැහැදිලි කිරීමක් කරන්නම් මම දවසක රයිට්. ඒ කියන්නේ මනෝවිද්‍යාවට වැදගත් වෙන පැත්ත. අභිධර්මයේ මූලික කරුණු. ඔව් පොඩ්ඩයි රයිට් thank you. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණාව. එතකොට බුදුදහමේ මනෝ විශ්ලේෂණවාදයේ පිහිටන්නේ අභිධර්මයේ තුල. අභිධර්මයේ තුල. right. එතකොට අභිධර්මයේ එකක් තමයි මේ භෞතිකමය ස්වභාවයන් වෙන රූප ධර්ම කතා කරනවා. අනිත් ස්වභාවය තමයි වැඩි වශයෙන් රූප ධර්ම කියලා කියන්නේ ඔක්කොම මේ භෞතික ස්වરૂප. මේ ටිකක් ඕනේ ප්‍රශ්නයක් අහන්න මම chat එක මට පේන්නේ මම chat එක බලන්න මේක අපි සාකච්ඡා කරමු. ගැටලු තියෙන අය අනිවාර්යයෙන්ම අහන්න. මේක
බොහොම පැහැදිලි ක්‍රිස්ටල් ක්ලියර් කරගන්න ඕනේ. බොහොම සරල තියරි එකක් මේ. රූප ධර්ම කියලා කියන්නේ මේ භෞතිකමය ස්වરૂපේ තියෙන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල්. රූප ධර්ම. right? අනිත් එක තමයි නාම ධර්ම කියලා කියන්නේ මානසික ධර්ම. නාම ධර්ම කියලා කියන්නේ මානසික ධර්ම. ඒතර මානසික ධර්ම දැන් අපි සතර කියන්නේ පරමාර්ථමය වශයෙන් කිව්වොත් චිත්ත චෛතසික කියලා ආකාර දෙකක්. මේ ඔක්කොම මානසික ධර්ම. right? චිත්තයක් කියලා කියන්නේ අපි ජීව විද්‍යාවෙන් කතා කරොත් නර්ව් ඉම්පල්ස් එකක්. චිත්තයක් කියලා කියන්නේ. ඒතර චෛතසිකයක් කියලා කියන්නේ නියුරෝනල් පාත්වේ එකක්. ඒ කියන්නේ අර චිත්ත ටිකක් එකතු වෙලා ගොඩනැගෙන එකක් තමයි සිතක් නොවන චෛතසික ධර්ම. ඒවා නිකන් අර මනෝභාවය නිකන් මානසික ධර්ම කියලා කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්. මේක බොහොම ගැඹුරු සූක්ෂම පැහැදිලි කිරීමක් අපි ඉස්සරහට කතා කරගෙන යමු දවසක. එතකොට මේ මනෝ විශ්ලේෂණ වාදයේ තුල බුදුදහමේ තියෙන අපි කතා කරන යථාර්ථයක් තියෙනවා. ඒකට කියනවා මේ පරමාර්ථ ධර්ම කියලා. පරමාර්ථ ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ ඇත්ත ස්වභාවයෙන් දේවල් පවතින ආකාරය. එතකොට මේවා හතරක් තියෙනවා. එකක් තමයි ඔය අපි කතා කරපු රූප, right? රූප භෞතිකමේ දේවල්. භෞතිකමේ ස්වභාවයන් හතරක් තියෙනවා. භෞතිකමේ ස්වභාවයන් හතරක්. හරිත විද්‍යාවේ අපි කතා කරන පරමාණුයේ බුදුදහමේ භෞතිකමේ ස්වභාවයන් හතරක්. එකක් තමයි පඨවි කියන තද ගතිය. හරි සරලයි. තද ගතිය, right? ගලා යන ගතිය, වායුමය ස්වභාවය සහ උණුසුම ශක්තිමය ස්වභාවය. උණුසුමයි කියලා කියන්නේ ඒක තනිකරම උණුසුම විතරක් නෙමෙයි. එතන උණුසුම, සීතල, ශක්තිය ඒව ඔක්කොටම කියවෙන වචනයක් තමයි තේජෝ කියලා කියන්නේ. ආපෝ, තේජෝ, වායෝ, තද ගතිය කියලා කියන්නේ පඨවි. ඔක තමයි භෞතිකමය ස්වභාවයන්. එතකොට මේ ලෝකේ තියෙන ඔබ දකින්න, ඔබට ඇහෙන දකින්න හැම දෙයක්ම ඔබේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන හැම දෙයක්ම භෞතිකමය ස්වභාවයක්ම මේ සංඝටක හතර අඩු වැඩි වශයෙන් පවතිලා තමයි හැදුනේ. ඒත් ඔබට ඝන දෙයක් අතට අහු වෙනවා නම් ඒකේ ඝන සංඝටකය වැඩි, පඨවි ස්වરૂපය වැඩි. ඔබට හැබැයි අනිත් තුනක් තියෙන අඩු වශයෙන්. right? ඒවා කියනවා නිකන් අර කොටස් කියලා. ඒවට කියනවා රූප කලාප කියලා. අනිත් කාරණාව තමයි අපි දියරමේ එකක් ගත්තොත් ඒකේ ගලායන ස්වභාවය වැඩි. ඒ ආපෝ සංඝටකය වැඩි. ඒ නිසා තමයි ඒක ගලාගෙන යනවා වගේ අපිට පේන්නේ. ඔක තමයි රූපය පිළිබඳව කියන භෞතිකමය ස්වභාවය පිළිබඳව දෙන්නලද පැහැදිලි කිරීම. ඒත් ඒවා ඇත්තටම තියෙන දේවල්. ඇත්තටම තියෙන දේවල්. දැන් මෙතන අපි දැන් අල්ලලා බලනකොට දැන් කියන්නේ දැන් අමාරු අර්ථකථනය කරනවනේ දැන් මේ ගහක් එහෙම අල්ලලා දැන් මෙතන මේ ගහක් මෙතන මිනිස්සෙක් නෑ කියලා සමහර වෙයි කියන්නේ මේ අභිධර්මයේ පරමාර්ථය පටලවගෙන ඒක පරමාර්ථ ධර්ම ඔස්තාරලා මේක පුරුදු කරන්නේ නැතුව මේක හරි ගුරු ඇසුරක් නැතුව ත්‍රිපිටක ධර්මයෙන් පරිබාහිරව කතා කරන අය කියන මෙතන මෙහෙත් කෙනෙක් නෑ මෙතන මේ ලෝකයක් නෑ මේක පුරාවක් නෑ ශූන්‍යතාවාදයට එන්නේ මේක පෙන්න නොදැනුවත් මේ එතෙන්ට පටලවෙන්න එපා. මේ නැති දේවල් නෙමෙයි තියෙන දේවල්. අනිත් එක චිත්ත චෛතසික කියන එක හිතේ ස්වභාවය. right? හිත පවතින ස්වභාවය. අනිත් එක තමයි නිබ්බාන. ඒක නිවන. නිවන කියලා කියන්නේ ඒ කියන්නේ මේ යථාර්ථයක්. මේක බොරුවක් නෙමෙයි. මේක අපි ඔක්කොටම එකතු වෙලා දැන් මෙතන අපි කීප දෙනෙක් ඉන්නවා 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි ඔක්කොටම එකතු වෙලා ඕනනම් මේ සියලු දෙයක් හැරලා මේක වෙන වැඩ කරන්න පුළුවන්. මොකද මේක තියෙන දෙයක්. මේක තියෙන ඉලක්කයක්. යථාර්ථවාදී ඉලක්කයක්. ඒ නිවන පිළිබඳ පැහැදිලි කිරීම දැන් කියනවා ඒ ත්‍රිණුකාණ චන්ද්‍රවින මහමුදාගේ තියෙන නිර්වාණ විනිශ්චය කියන පොත. නිර්වාණ විනිශ්චය. ඒත් වෙලාවක් තිබුණොත් නිකන් කියවන්න බෞද්ධයෙක් නම් ඔබ මොකද තමයි යන තැන දැනගන්න එපා. අපි මේ හැම දෙයක්ම කරන්නේ මොකකටද කියලා දැනගන්න එපා. ඒ මොන වගේ දෙයක්ද කියන එක දැනගන්න. ටිකක් කියවන්න සිංහල නම් අමාරු වෙන්න විදිහක් නැහැ. අපි දවසක නිවන ගැනත් කතා කරමු. right? එතකොට අපි බෞද්ධයෝ හැටියට අපේ පරම නිෂ්ඨාව පරම පරමාර්ථය වෙන්නේ එතන. අපේ අරමුණ වෙන්නේ එතන. ඒක තියෙන එකක්. ඒකපත් වෙන්න පුළුවන් ස්වභාවයක්. right? ඔන්න ඔය හතර මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ඒතර නාම වශයෙන් පවතින සිතේ ස්වභාවයන් දෙකක්.
ඒ වගේම තමයි භෞතිකමය ස්වභාවය සහ ඒ කිසිම දෙයක් නැති අසංකත ධර්මය මේ ඔක්කොම සංකතයි. රූපත් සංකතයි, මානසික ධර්මත් සංකතයි. ඒවා හේතු වලින් හැදෙන්නේ. ඒවා හැමතිස්සෙම වෙනස් වීමට ලක් වෙනවා. ඒවා විපරිණාමයට පත් වෙනවා. මේ තියෙන ලක්ෂණ තුනක්. හරිද? මම කියනවා වැඩිද මන්දරයි. මේ ලක්ෂණ තුන තමයි මම ලියන්නම්. ඒතර ඔයගොල්ලන් ටිකක් කරයි. ඔයගොල්ලන් ටිකක් කරේ කියනවා වේගය වැඩිනේ. දැන් මේවා අපි කියවලම ඉක්මනට කියවෙනවා අපිට. අපි අතින් චිත්ත චෛතසික. මේවා ඔක්කොම සංකතයි. මේ ඔක්කොම හේතු ඇතුව හැදෙන සංකත. හේතු ඇත. හේතු නිසා හටගන්න නිසා මේවට ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි අනිත්‍ය ලක්ෂණය. මේක ලක්ෂණයක්. ආයත ස්වභාවයක්. ඒ කියන්නේ it's a අපි කියන්නේ නිකන් ඒක ස්වභාවයක්. it's the nature of it. ඒක හැටි කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය. මේක අර නිකන් දුක කියලා සරලව අර්ථකථනය කරන්න එපා. දුක්ඛ කියන ස්වභාවයක් සහ ආත්ම වශයෙන් ගන්න බැරි ස්වභාවය අනාත්මයි. මේ අනාත්මයි කියලා කියන්නේ දැන් අනාත්මයි කියන ස්වභාවය කියලා කියන්නේ අර පුද්ගල ස්වභාවයෙන් අපිට ගන්න බෑ. මේක මේ ළඟකදී සෑහෙනම් මේ මෑතකදී වැරදි පුදුම වැරදි අර්ථකථනයක් දුන්නා. ඒක ගැන මම කතා කරන්නවත් කැමති නෑ. ඒ නිසා මේ අවබෝධ කිරීමෙන් තුලින් තමයි තේරුම් ගන්න. පොඩි උදාහරණයකට දැන් මෙතන කවුරු හරි ඉන්නවා නම් එක දවසක් හරි භාවනා කරපු. ඔබ භාවනා කරන්න S2 වහගෙන හිත මොකක් හරි අරමුණකට ගේන්න උත්සාහ කරනකොට හිත ඒ අරමුණේ ඔබ අනසක නැහැනේ. අනසක නැහැ. හිත එයාගේ පුරුද්ද අනුව එයා වැඩ ඔබේ කය ඔබ කොතරම් උත්සාහ කරත් වයසට නොගිහින් තියාගන්න. ඔබ කොණ්ඩේ ඩයි කරයි රයිට් මොන හරි වෙන දෙයක් කරයි බේතේත් බොයි මොනවා කරත් මේක විපරිණාමයට පත් වෙන මේක ඔබ සතු නෑ. ඒ වගේම තමයි මේ ලෝකේ කිසිම දෙයක් ඔබ සතු නෑ. ඔබේ දරුවවත් ඔබේ මවවත් පියාවත් ඔබේ ගෙදර යාන වාහන බැංක account එක කොමත් බැංක account එක නම් ටික දවසකින් ඔබ සතු නෑ තමයි. ඔබ සතු නෑ. එතකොට මේ ස්වභාවයන් තුනම අපිට අවබෝධ වෙන්නේ නැහැ. කියන්නේ අපේ මොලේ මේක අපි කියන අපි මේක අවබෝධ වෙන්නේ නැත්තේ මේ යථාර්ථය අවබෝධ වෙන්නේ නැති හේතුවක් නිසා. ඒ හේතුව තමයි අපි කියන්නේ මේ ඇත්ත නොදැනීම. ඒ කියන්නේ මේ ලක්ෂණ තුන අපි අත්දකලා නැහැ. එක්ස්පීරියන්ස් කළා නැහැ. හොඳට මතක තියාගන්න එක්ස්පීරියන්ස් එක තමයි learning වෙන්නේ. You have to experience something to learn. එතකොට ඔයගොල්ලෝ දැන් මේ දැනුම එක්ස්පීරියන්ස් කරනවා. මම මගේ කටින් ඇහෙනවා මේක ඔයගොල්ලෝ කල්පනා කරනවා මම මේ ලියනවා. එතකොට මේක අපි දන්නේ නැහැ. right මේ ලක්ෂණ තුන we don't know. we don't ඇත්තම කතාව perceive. අපිට මේක perceive වෙන්නේ. මේක අපිට සංජානනය වෙන්නේ නැහැ. මේක සංජානනය වෙන්නේ නැත්තේ එක හේතුවක් තියෙනවා. මොකක්ද? අපේ චින්තනය. එහෙම නැත්නම් මේකට ඉංග්‍රීසියෙන් කියන මම ඉංග්‍රීසි වචන කියවර ගමනේ මේ පුරුදු වෙන. අපේ චින්තනය, අපේ කොග්නිෂන් එක, එහෙම නැත්නම් අපේ සිත පදනම් වෙලා තියෙන්නේ මේක ලෙෆ්ට් වෙන්න එපා ළමයි මේක අහගන්න. හොඳ. මේක හරිම වැදගත්. මේක මාර ලස්සන තියරි එකක්. right? අපේ කොග්නිෂන් එක පදනම් වෙලා තියෙන්නේ සෙන්සර්ස් බේස්. මොකක් බේස් වෙලාද? සෙන්සර්ස් බේස් වෙලා. සෙන්සර්ස් කියලා කියන්නේ මොනවද? ඉන්ද්‍රියන් බේස් වෙලා. මේ යථාර්ථයේ බේස් වෙලා නෙමෙයි. කියන්නේ ලෝකයේ ඇත්ත ස්වභාවය බේස් වෙලා නෙමෙයි. අපේ කොග්නිෂන් එක තීරණය වෙන්නේ සෙන්සර්ස් බේස් වෙලා. සෙන්සර්ස් පහයි මොනවද? අපි කතා කරන ඇස, කන, දිව, නාසය, ශරීරය. එතකොට මේ සෙන්සර්ස් නිකන් තිබිලා බෑ. ඒගොල්ලන්ට පර්සීව් කරන්න ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් ඕනේ. ඒකට තමයි සිත කියලා කියන්නේ. සෙන්සර්ස් පහයි ඒක හදන නර්වස් සිස්ටම් එක. මම මේ නර්වස් සිස්ටම් එක කියලා කියන්නේ මේ සිත හටගන්න එක තැනක් නෙමෙයි. මොලේ නෙමෙයි. හොඳේ. සාමාන්‍යයෙන් පාරේ යනකොට කට්ටක් යනකොට පටන් ගන්න කකුල ගන්න මොලේට පණිවිඩය යන්න කලින්.
right සුසුම්නාමේ සිංගාල ගන්නවා කටුව මේ කකුල උඩට දැන් යනකොට මේ පන්සල් වල එහෙම හරියට ඔය හඳුන් කුරු එහෙම පිච්චෙනකොට මට හරියට අවුවෙලා තියෙන පිච්චිලා තියෙන කකුල ටක් ගාලා කකුල ගන්නවා ඇයි ඒක මොළියට යනකන් ඉඳියොත් හඳුන් කුර බහැලා ඇති කකුල ඇතුළට ඒක වෙන්නේ ඒක හිත පහළ වෙන තැනක් අපිට තැන් තියෙනවා ප්‍රසාද රූප තියෙන එනත් මේක මම පොදුවේ කියන ස්නායු පද්ධතියක්. එතකොට ස්නායු පද්ධතියකුයි ඉන්ද්‍රියන් ටිකකුයි අයි නෝස් ටං සහ බොඩි කිව්වහම ඔක්කොම සම ඇතුළේ කොහොම සම කියන්නේ අභ්‍යන්තර බාහිර සමවල ඔක්කොම right මෙයා ස්නායු පද්ධතියක් එක්ක වැඩ කරලා තමයි අපේ කොග්නිෂන් එක තීරණය. කොග්නිෂන් එක අපේ බ්‍රේන් එක හරහා වෙනවා. ඒක මම පිළිගන්නවා. නමුත් මේවා පහළ වෙන මේවට කියනවා විඥාන කියලා. චක්කු සෝත ගාන ජීවහා පොට්ටබ්බ විඥාන. right සහ නර්වස් සිස්ටම් එකම අරමුණු වෙලා තවත් දේවල් හට ගන්න පුළුවන්. තවත් සිත් හට ගන්න පුළුවන්. ඒකට කියනවා මනෝ විඥාන කියලා. මනෝ ධම්මාරම්මන තුලින් තවත් සිතකින් තවත් සිත් පරම්පරාවල් හට ගන්නවා. පොඩ්ඩක් නිකන් පොඩි උදාහරණයක් ගන්න උලන් හදිස්සිය වල පොඩි කාලේ ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිය හැටි මතක් වෙනවා. ඒතකොට ඒක ධම්මාරම්මන. ඒක මානසික ධර්මයක්. ඒක තුලින් ඊට පස්සේ ඉස්කෝලේ යනකොට දැනෙච්ච දේවල් තමන්ගේ අත්දැකීම් ඒතකොට ඒවත් එක්ක ඉමෝෂන්ස් ඒවා ගොඩාක් චෛතසික සිත් පරම්පරාවල් හැදෙනවා. තේරෙනවද? එතකොට සිතකින් සිතක් හට ගන්නවා. සාම ඉන්ද්‍රියන් පස් දෙනාගේ සිතක් හටන සිත කියන එක්කෙනා ඉන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන් ටික පදනම් කරගෙන ඔබට මතක තියාගන්න ධම්මාරම්මණයක් කියන්නේ කියන්නේ මානසික අරමුණක් කියන්නේත් මේ ඉන්ද්‍රියන් පස් දෙනා බේස් වෙච්ච ආපු මොනවා හරි ඉන්ෆෝමේෂන් එක. මතකයේ තැම්පත් වෙලා තියෙන එක. තේරුණාද? එතකොට මේක පදනම් වෙලා තමයි මේ හිත වැඩ කරන්නේ. right ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම අහන්න ඕනේ එළි වෙනකන් හරි මේක මම පැහැදිලි කරලා දෙනවා. හොඳේ. එතකොට මේක සිත මේ ඉන්ද්‍රියන් ටික මත බේස් වෙලා තියෙන නිසා අපිට ඉන්ෆෝමේෂන් එන්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් එන ඔක්කොම ඉන්ෆෝමේෂන් මේ ඉංග්‍රීසි කියපුවම තේරෙන්නේ නැත්නම් මේවා නිකන් සාමාන්‍ය එදිනදා වචන කිව්වොත් මේක තවත් ධර්ම දේශනාවක් කියලා ඔයගොල්ලෝ ඉවර වෙද්දි සාදුකාර දෙයි. සාදුකාර දෙන්න නෙමෙයි මේක කියන්නේ මේක තේරුම් ගන්න. මේ ඉන්ෆෝමේෂන්ස් ඔක්කොම ඉන්ද්‍රියන්ගෙන් ඉන්ෆෝමේෂන්ස් ඔක්කොම අපිට එන්නේ right එක්ක සැප එක්ක දුක. මේක සැපයි කියලා සමහර සැප නොලැබෙන තැන දුක එච්චරයි. අපි සැප හොයාගෙන යන්නේ අපි සෙන්සර්ස් පාවිච්චි කරන්නේ මොකටද? දැන් අපි ඇහැ පාවිච්චි කරන්නේ මොකටද? පිනවන්නනේ. කෙනෙක් කියයි බලන්න කියලා. රයිට් මොනවද අපි බලන්නේ? අපි බලන්න උත්සාහ කරන්නේ හොඳ දේවල්. අපි කන පාවිච්චි කරන්නේ මොකටද? අපි උත්සාහ කරන්නේ මොනවද කරන්නේ? හොඳ දේවල් අහන්න, හොඳ අහන්න. හොඳ අහන්න තමයි අපි කන පාවිච්චි කරන්නේ. මතක තියාගන්න. අපි මේ සෙන්සර්ස් වලින් බලාපොරොත්තු වෙන සැප එක නොලැබෙන තැන දුක. දෙක අපිට තේරෙනවා මේක නිකන් සැපයි මේක නිකන් තියෙනවා වගේ මේක නිට්ටයයි වගේ right මේක persistent වගේ පේන්නේ දැන් පොඩි දැන මම මෙතන ඉන්න දැන දැන් මට ලස්සන මල් ගස් පේනවා right පොන්චිල්ලාවක් වෙනෙනවා right මට මේ තියෙනවා වගේ පේන්නේ මේක නිට්ටයයි වගේ හැමදාම ඉන්න කෙනෙක් වගේ නිසා මට මේක කටට පේන්නේ මේ ඔක්කොම මට දැන් මම මේ මගේ සරවුන්ඩින් එක බලනකොට මට පේනවා මේ මගේ මොකක්ද මේ මගේ වත්ත මේ මගේ මල් මේ මගේ මල් පාත්තිය මේ ඔක්කොම මට පේන දේවල් තේරෙනවද ඒතුළු මගේ කියලා දෙයක් මට ගොඩනගෙනවා මයින් එහෙම නැත්නම් අයි කියලා කෙනෙක් ගොඩනගෙනවා කියන අයි ඒ ඇවිල්ලා ඒ පර්සීව් එක ඇතුලේ මේ හැම එකක් තුළ කෙනෙක්ට දෙයක් පේන්නේ මට පේනවා මට ඇහෙනවා අපි හැමතිස්සෙම අර මට කියන කැලල කතා කරන්නේ අපි කියන්නේ අපිට ඇහෙනවා දකිනවා ඒ ඔක්කොම හරි සුවඳයි මේ මල් පිපිලස් වල right අපිට පේන්නේ මට කියන එක right ඔන්න ඔය wrong information එකක් තමයි අපිට එන්නේ ඒ කියන්නේ ඇයි ඒක wrong වෙන්නේ sorry screen එක ගියා ශිෂ්‍යංකය සටහන් කරන්න ඕනේ වීඩියෝ එක ආයි බලලාද මෙච්චර වැදගත් එකක් කියනවා ශිෂ්‍යංකයක් කල්පනා කරන්න එපා
ඔව් වීඩියෝ එක ආයි බලලා ආයි YouTube එකේ බලලා අපි මේක පාවිච්චි කරන්නේ කන්වර්සේෂන් එකකට පාඩමක් කියලා දෙන්න විතරයි රයිට් සහ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න විතරයි ශිෂ්‍යයන් රයිට් එතකොට මේ ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන ඉන්පුට්ස් ටික අපිට තේරෙන්නේ මේක අපි හොයන්නේ සැපක් රයිට් අපිට මේව ඇත්තටම තියනවා වගේ තේරෙන්නේ සහ මේව මම පර්සීව් කරනවා මට පේනවා කියන මම කියන ෆැක්ටර් එක I කියන ෆැක්ටර් එකත් එක්ක තමයි මේ ඉන්ද්‍රියන් ටික වැඩ කරන්නේ. එතකොට ඇත්තටම දැන් මේක තේරුම් ගන්න ළමයි මේ අපි මේ භාවනා කරලා හිත දියුණු කරලා මේව කරන්න ඕනේ අපි කියන ලෞකික සම්මාදිට්ඨිය කියන එක. ඔයයි මමයි අතර මේක කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් මට කියන්න අපි සැප කියන කන්සෙප්ට් එක ගන්නකො ඉන්ද්‍රියන් නිසා අපිට දැනෙන සැප. ඉන්ද්‍රිය බද්ධ සැප. ඇත්තටම සැපයිද? දැන් ගන්නකො අපි රති සුඛය ගන්නකො රති සැප. ඒ කියන්නේ ගැහණියෙක් සහ පිරිමියෙක් එකට එකතු වෙලා විඳින දේ. ඒ සැපට මොකද වෙන්නේ ටික වෙලාවකින්? හරියට ඒ විඳ ගමන් මොකද වෙන්නේ? එම්බිට පෞල් ජීවිත ගත කරන අය ඇති. ඒ අපි හිතමුකෝ ඒ ශරීර අවයව පවා ගන්න. රති සැපේ විඳ ගමන්ම ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් ඒ ඉන්ද්‍රියෙන් දිගටම රති සැප විඳ විඳ ඉන්න පුළුවන්ද? පුළුවන් නම් අපේ අයියලා විඳ විඳ ඉන්න බෑ. ඒ තිබුණ ඒ කෙටි කාලීන ඔබ අත්විඳ දේ ඊළඟ මොහොතේදී ඔබ සුරාන්තයට ලක්වීමත් සමගම ඒ ඊට පස්සේ ඔබට ඒ දීපු සැපේ තව දුරටත් දෙන්නේ නැහැ. තේරුණාද මං කියන එක? ඒ දීපු එක තව දුරටත් දෙන්න බෑ. ෂණිකව තව වෙන අවස්ථාවකටපත් වෙනවා. දැන් ඔබ ගන්නකො රස කෑමක්. දැන් හිතන්න බලන්න අද රාත්‍රී ආහාරයට රයිට් බාබිකියු එහෙම නැත්නම් රෝස් කරපු කකුල් සමග බුරියානි. අද රාත්‍රියට ඔබට හම්බ වෙනවා අම්මෝ බටගිනිත් හැදෙනවා ලෙක්චර් එක අතරමැද්ද කණ්ඩක් ඊට පස්සේ දැන් මේ රෝස් කරපු කකුල් සමග බුරියානි අපිට හෙට උදේටත් හම්බ වෙනවා. ඔබ හරිම සතුටින් ශානී අමයි බුරියානි මේක නම් පිනක්. ඔබට දවල්ටත් හම්බ වෙනවා ඔෆිස් එකට ගියාට පස්සේ. අම්මෝ මගේ නම් පින පස්සෙන් එනවා. ඔබට රැටත් ගෙදර එනකොට උදේ දීපු බුරියානි එකම හම්බ වෙනවා. මොන වගේ සිතුවිල්ලක් දෙන්නේ? බැරි වෙලාරි පහුවෙටත් බුරියානි කකුල කොයි දුන්නොත් සමහරට දීපු එකාට කකුලෙන් ගහන තත්ත්වයකට අපිපත් වෙන්න පුළුවන්. තේරුණාද මේ සැප කියන එක හැමදාම මේ කිව්වම හැමදාම එක ඊට පස්සේ ඒ සැප වෙනස් වීමට ලක් වෙනවා. ඒ සැපම දුකක් වෙනවා. දැන් මම කලින් වාඩි වෙලා තමයි මේ ඔයගලන්ට කියවෙන්නේ. ටිකක් වෙලා යද්දි මේ යකඩ පුටුවේ මේක රිදෙනවා. දැන් නැගිටිනවා. දැන් මට නැගිට්ටාම සැපයි පහසුයි. දැන් දිගටම මම නැගිටලා විද මේක කතා කරන්න ගියපුවාම ටික වෙලාවකින් මට හිතගත් එක දුක. දැන් එතකොට ආයි වාඩි වෙන්න හිතෙනවා. තේරෙනවද මේ මම ගොඩක් විස්තර වලට යන්න ඕනේ නැහැ මේ ලෙක්චර් එකදී කියනවා. ඇත්තටම අපි බාහිර ලෝකෙ ගන්නකො අපි ඉන්ද්‍රියන්ගෙන් ලබන සැපත. දැන් කාලයක් ඔය මැනිකේ මගේ හිතේ එක හරියට ඇහුවනේ. දැන් අහනකොට නිකන් වමනෙට වගේ යන්නේ නැද්ද? දැන් මම කියන්නේ ඕනෙම සැපක් ගන්න ඕගොල්ලෝ විඳින ඕගොල්ලෝ සැපයි කියලා ඕනෙම සැපක් ගන්න. මට එක දිගට විඳින්න පුළුවන් නම් කියන්න ඕනෙම සැපක්. කුපිට කිසි කෙනෙක්ට විඳින්න බෑ. තේරෙනවද මේ කියන කතාව? ඒ වගේ. රයිට්? ඒතකොට පර්සිස්ටන්ට් කියන කතන්දර. මේකේ පැවැත්මක් තියෙනවද කියන කතන්දරේ. තමන්ගේ කණ්ණාඩිය දිහා බලන්නකො පැවැත්මක් තියෙනවද නැද්ද කියලා. තමන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. රයිට් අපි රති සැපේ ගන්නකො හැමදාම වයස අවුරුදු 80 දී රති සැපේ විඳින්න. තේරෙනවද අර මොකක් හරි මානසික රෝගයක් ඔය ඩිමෙන්ෂියා වගේ රෝගයකදී මොකක් හරි මුලාසියක් වගේ ආවොත් ඇත්තටම පිස්සුවක් ආවොත් එහෙම උත්සාහ කරනවා ඒත් රති සැපේ විඳින්න. කලහතුරකින් අපිට මේක හැමදාම කරන්න බෑනේ. හැමදාම මට මෙහෙම කතා කරන්න පුළුවන් ද ජාවේ නෑ. තව ටිකක් මැදි වයසට යනකොට ඈ මේක දැන් මම ඉන්නේ මගේ ජීවිතේ මැදි වයස. සාමාන්‍යයෙන් අපේ ආයු අපේක්ෂාව කීයද? 69යි 70යි. දැන් මේ මැදි වයස. ඒත් කොච්චර ඉස්පිරිතාලේ දිනු වෙලා තිබ්බත් කොච්චර බේත් තිබ්බද සමස්ත මධ්‍යන්න ආයු අපේක්ෂාව 70යි. 69යි. පිරිමි කෙනෙක්ගේ නම් 68යි.
ඒ නිසා ඔබ මෙතන ඉන්න බහුතරයක් මැදි වයසේ දැන් පසු කරමින් ඉන්නේ. තේරුණා නේද මේකේ තියෙන ශෝකාකූල භාවය. හරිද? ඒතකොට මගේ නම් මට අනසකට තියාගන්න පුළුවන්කම තියෙන බර කලින් කිව්වගේ භාවනා කරනවා නම් මේ හිත මගේ නම් මම කිව්වොත් මේ හිත ආනාපානසති තුළ හිටපන් කියලා මට තියාගන්න පුළුවන්ද? බෑ. මට පුළුවන් නම් වයසට යන්නේ නැතුව හැමදාම මේ තරුණ ශරීරයේ තියාගෙන ඉන්න බෑ. එතකොට මේ නිකන් හිතන්න මේක. අද හිතන්න අද හිතන දවසක්. කම්මැලි කරගන්න එපා මේ හොඳට මේ කොග්නිෂන් එක තියා. එතකොට හොඳට මතක තියාගන්න. එතකොට අපේ ඉන්ද්‍රියගත ඉන්ෆර්මේෂන් එක වැරදි. ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි නැත්නම් මෝහය කියලාත් පැහැදිලි කරනවා. කියන්නේ අවිද්‍යාව නිසා මෝහය. කියන්නේ නිවැරදි වැටහීම නැතිකම. මුලාව. අපි මුලා වුණේ කාටද? ඉන්ද්‍රියන්ගෙන් ආපු ඉන්ෆර්මේෂන් එකට. අපේ කොග්නිෂන් එක එතකොට දැනට තියෙන අවස්ථාවේ කොග්නිෂන් එක වැරදි. රයිට්. එතකොට හරි කොග්නිෂන් එක ගන්නේ කොහොමද? හරි කොහොමද මම මගේ කොග්නිෂන් එක නිවැරදි කරගන්නේ? එහෙනම් කොග්නිෂන් එක නිවැරදි කරගන්න නම් අපි කාවද අල්ල ගන්න ඕනේ? අපේ නර්වස් සිස්ටම් එක. ඒ කියලා කියන්නේ නර්වස් සිස්ටම් එක මම මෙතෙන්ට ගේනවා සිත. මේ සිත කියලා කියන්නේ අපේ නර්වස් සිස්ටම් එකේ NS කියලා කියන්නේ සිස්ටම් එකේ රයිට් ප්‍රොඩක්ට් එක. රයිට් ඉලෙක්ට්‍රික් සිග්නල් සිස්ටම් එක ප්‍රොඩක්ට් එකක මොකක් හරි සර්කිට් එක ප්‍රොඩක්ට් එක ලයිට් එක වගේ රයිට් නර්වස් සිස්ටම් එකේ ප්‍රොඩක්ට් එක තමයි සිත. එහෙනම් අපි අල්ල ගන්න ඕනේ කාවද? මෙන්න මේ හාදය. මොකද මෙයා නම් අපිව මේ මුලාවක් තුල ගොඩනගාගෙන යන්නේ මේ චිත්තචෛතසික ධර්මයක් තුළින් අපි මේ සංසාරක මේ දුක විඳින්නේ මෙයා හරි දේ වටහා ගත්තේ නැති නිසා නම් මෙයාට හරියට පර්සීව් උනේ නැති නිසා ඒ පර්සීව් වෙන්නත් ඕනේ කාටද? මෙයාට. එක මොහොතක එක ෂණයක පහළ වෙන මෙයාට තමයි පර්සීව් වෙන්න ඕනේ. ඒක පර්සීව් වුණාම අපි තුමු ඉස්සෙල්ලාම මේ සෝවාන් ආර්ය මාර්ගයට පත් වෙන පුද්ගලයා තුළ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සියලුම ලක්ෂණ ටික මෙයාට ඇති වෙනවා. කොහොම නිවැරදි ඉන්ෆර්මේෂන් ටික පර්සීව් වෙන පටන් ගන්න ඔබ සෝවාන් මාර්ගයට පත් වෙනකොට. එතකම් මේක try කරන්න. ඒක මෙයත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ. right? එහෙනම් ඉස්සෙල්ලාම මෙයා engage කරන 5 දෙනෙක් ඉන්නවනේ. ඒ 5 දෙනාගෙන් ගලවන්න ඕන. ඒ 5 දෙනාගෙන් ගලවන්න ඕන. ඒකට තමයි අපි කතා කරන්නේ. පළවෙනි එක තමයි අපි ගලවන එකක් කය වචනේ අපි අපිට ඕන විදිහට සංවර කරගන්නවා. ඒකට කියනවා සීලය කියලා. ඊට පස්සේ අනිත් ඉන්ද්‍රියන්ගෙන් ටික ගලවලා මානසික අරමුණක් එක්ක තියාගන්නවා. ඒ කියන්නේ මනෝමය අවස්ථාවකටපත් වෙනවා මානසික අරමුණක් එක්ක මෙයා තියාගන්න. මේ දෙන්නගෙන් ගලවන මේ දෙන්නගෙන් හිත විසිරීලා යන එක හිත දුවන එක නවත්තනවා. හික්මෙනවා. කායිකව හික්මෙනවා. ඊට පස්සේ කියන්නේ හිත කියන එක මේක වතුර ටැංකියක් කියලා ගත්තොත් මේක ඇතුලේ සිත කියලා කියන්නකෝ. දැන් අපිත් එක්ක මෙයා ගනුදෙනු කරනවා නම් මෙයා විසිරලා යන එක නවත්තන්න මේ හිත විසිරෙන ටැප් තුනක් තියෙනවා කියලා ගන්නකො. ටැප් තුනක්. එකක් තමයි කය, අනිත් එක තමයි වචනය. අපි හිතින් කරන්නේ මෙච්චරයි. මේක functions of the mind. මේ බටහිර වෛද්‍ය දේ ඕනේ කතා කරන්නේ. අනිත් එක තමයි තවත් සිතුවිලි. කල්පනා කියනකො. එතකොට මේ දෙන්න අපි සීලයෙන් ටැකල් කරනවා. සීලයෙන් නවත්තනවා. අනිත් එක තමයි දැන් මෙයාට දැන් මානසික අරමුණක් ඕනේනේ. දැන් අපි සීලෙන් අයින් වෙනකොට දැන් මෙයා මට අල්ලගන්න එපා. ඒකට තමයි අපි සමත භාවනාවක් වඩන්නේ. සම්මතයක් වඩන්නේ. සමතය. ඒකෙන් තමයි අපි සතිය දියුණු කරන්නේ. එතකොට මේ සතිය කියලා කියන්නේ ඔයාගේ හිත ඔයාගේ කන්ට්‍රෝල් එකට එනවා. ඔයාට මේ හිත ඕන තැනක තියන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් නිවැරදි විදිහට. ඒක තමයි දැන් ඔයාට හුස්ම තුල තියාගන්න ඕන එක try කරන්න ඕනේ. ඒක තමයි ආනාපාන සති. මේ සතිය කියන්නේ කොහොනේ? සතිය කියලා කියන්නේ you have the control over your mind. සතිය වැඩිවුවොත් මේ සිත control ඔයාට. සිත control. සතිය වඩන්න ඕනේ. ඒකට සතිය වඩන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කෙනෙකුට සමත භාවනාවක් වඩලා සිහිය දියුණු කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒ කියන්නේ විදර්ශනාව තුළින්ම සිහිය දියුණු කරන එකම දේ ආයි කරලම මේක පුරුදු කරගන්න පුළුවන්. එතකොට මේ සතිය
අපි පාවිච්චි කරනවා. දැන් හිත දැන් අපිට කන්ට්‍රෝල් දැන්. දැන් මෙයා පැන ගියපු එක දැන් අපිට කන්ට්‍රෝල්. දැන් අපිට පුළුවන් අපේ හිත පාවිච්චි කරන්න. දැන් අපේ සිත ස්වාධීනයි. මෙයා දැන් ස්වාධීනයි. ස්වාධීන අවස්ථාවකට එනවා. සෝරි. තේරෙන්නේ නැත්තම් අපි හමුවේ. ඔබට නිකන් අහගෙන ඉන්න සිත ස්වාධීනයි. දැන් පුළුවන් මේ සිත යොමු කරන්න. නැත්නම් මේ සිහිය යොමු කරන්න. අපිට ඔප්ෂන්ස් 4ක් තියෙනවා. එකක් තමයි මේ අපි මං අර කලින් කතා කරපු අර පරමාර්ථනේ අපිට තේරුම් ගන්න ඕනේ. රූප ධර්ම ගැන කතා කරනවා. රූප ධර්ම. අපි කලින් කතා කරපු රූප ධර්ම ගැන මේ 100 යොදලා කල්පනා කරන්න පුළුවන්. රූප ධර්ම. ඒතකොට කොග්නිෂන් එක යන්නේ දැන් බලන්න නැචරල් අපි සාමාන්‍ය නැචරල් කියලා කියන්නේ අපිට හුරු පුරුදු කොග්නිටිව් පැටර්න් එකක් නෙමෙයි දැන් මේ කරන්න යන්නේ. දැන් අපි මේ කරන්න යන්නේ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපිට මේක හොයන ක්‍රමය. මේක පරමාර්ථය දකින ක්‍රමය. ඒ කියන්නේ දැන් අපි අවිද්‍යාව තුළ නෙමෙයි අපි ඉන්නේ අනවබෝධයක් තුළනේ. දැන් අපි මේ හදන්නේ මේ විද්‍යාව දකින්න. එතකොට මොකද කරන්නේ? අපි කල්පනා කරනවා මේ රූප ධර්ම. කියන්නේ අපිට පුළුවන් මේ භෞතිකමය අවස්ථාවන් කල්පනා කරන්න. සාමයේ රූප එක්ක ගොඩ නැගෙන අපිට කියනවා ඉමෝෂන්ස් කියලා. නැත්නම් මේ අපි කියනවා අපිට තියෙන ඉංග්‍රීසි වචනේ sensations. අන්න වචනේ sensations. ඒකට කියනවා වේදනා කියලා. මේ sensations එන්නේ බොහෝ වෙලාවට මේ රූප ධර්ම ඇසුරු කරන වේදනා. මානසික වර්තය තියෙන ඒක කොහොමත් මානසික ධර්මයක්. වේදනා. වේදනා කියන්නේ සිංහල වේදනා නෙමෙයි. හොඳේ. දැනීම, හැඟීම, සංවේදනය කියන එකට වේදනා. ඊට පස්සේ අපිට පුළුවන් අපේම ඕන් කොග්නිෂන්ස් බලන්න. ඒකට කියනවා මෙටා කොග්නිෂන් කියලා. මෙටා කොග්නිෂන්. මේ ඉතිහාසයේ පළවෙනි ලෙක්චර් එකේ මුචතර ධර්මයේ විද්‍යාවෙන් කතා කරා. මෙටා කොග්නිෂන්ස්. අපි අපේ සිත ගැනම හොයනවා. සිත ගැනම සොයයි. සිත ගැනම සොයයි. සහ අපිට පුළුවන් මේ සිත හතරවෙනි එක මම මෙතෙන්ට ගේන්න. processes සිතේ processes ගැන හොයනවා. processes සිතේ processes. කියන්නේ සිත වැඩ කරන විදිය මේ ලෝකේ වැඩ කරන විදිය මේ ලෝකේ ඒ කියන්නේ theory එක right processes කියන්නේ කොහොමද මේ ලෝකේ වැඩ කරන processes ගැන හිතනවා. දැන් අර තිබිච්ච සිහිය මේවේ processes කියන. ඔකට කියන ධර්මය කියලා කියන්නේ ඒකයි. ධම්මානුපස්සනාව කියලා කියන්නේ ධම්මානුපස්සනාව. ධර්මයේ කියලා කියන්නේ මේවා හැදිලා තියෙන හැටි. ඒකයි මේක ඇත්තයි කියලා කියන්නේ. ධර්මයේ කියලා කියන්නේ මේ එක්ස්ප්ලනේෂන් එක මේ ලෝකය ගැන දීපු. right ඒකට කියනවා ධම්මානුපස්සනාව කියලා. කියන්නේ ඒ අනුව හිතනවා. මේ processes ටික හිතනවා. හිත වැඩ කරන හැටි ගැන හිතනවා. මේ දුක හැදෙන හැටි ගැන හිතනවා. ඒව ගැන හිතනවා. අනිත් එක තමයි මෙටා කොග්නිෂන් හිත ගැන හිතනවා. චිත්තානුපස්සනාව. sensations ගැන හිතනවා. වේදනානුපස්සනාව. දැන් අර තියාගත්ත සිහිය. දැන් අපි ඉන්ද්‍රියන්ගෙන් ගලවලා තියෙනවා. මෙච්චර කල් ඉන්ද්‍රියත් එක්ක තිබුණොත් මේක තික කරන්න බෑ අපිට. මොකද ඉන්ද්‍රියන් එක තියෙන තාක්කල් අපිට සැපයි දුකයි සැපයි නිට්ටයයි ආත්මයි කියන ඉන්ද්‍රියන් ටික කිව්වේ යාගේ ඉන්ෆර්මේෂන්. දැන් අපි ඒගොල්ලන්ගෙන් ගලවලා මේගොල්ලෝ දිහා බලනවා. අනිත් එක තමයි රූප. ඒක තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය මේ පැහැදිලි කරේ. ඒකයි තමයි කියන්නේ මේක ඒ කායන මාර්ගය කියලා. නිවන් දැක්ක ඕන කෙනෙක් මේ ඉතිහාසය තුළ එදා මෙදා නිවන් දැක්කනම් මේ ක්‍රමයට තමයි නිවන් දැක්කේ. අන්න ওই ටික කරොත් ඔබට සාක්ෂාත් වෙනවා හතරවෙනි පරමාර්ථ ධර්මයේ වෙන නිවන. තේරුණාද? right. තේරුම් නැත්නම් අපි සාකච්ඡා කරමු. මේ අන්තිම කාරණාව කියන්න. මේක රෙකෝඩින් එක ආයෙ අනිවාර්යයෙන්ම අහන්න. රෙකෝඩින් එක අහන්න මම අන්තිම කාරණාව කියන්න. අන්තිම කාරණාව දැන් අපි කොහොමද මේක කවුන්සිලින් එකට පාවිච්චි කරන්නේ? හද්දියේ ડોක්ටර් මේක නම් හොඳ නිවන් දකින්න. කවුන්සිලින් එකට පාවිච්චි කරන හොඳට මතක තියාගන්න. කවුන්සිලින් එකකදී මේක පාවිච්චි කරන ආකාරය. පළවෙනි එක තමයි අපේ ක්ලයන්ට්ගේ පුද්ගලයාගේ සිතේ ක්‍රියාකාරීත්වය
පැහැදිලි කර දීමට. ඒ කියන්නේ සිත කියලා කියන්නේ මොකද? හැමතිස්සෙම ඔබ දන්නවා තෘෂ්ණාවෙන්, ඒ කියන්නේ ආසාවෙන්, අවශ්‍යතාවයෙන් ශක්තිමත් වෙලා ඒ ඔස්සේ අරමුණු හොයාගෙන යනවා. ඒතර අපි යන්නේම මේ ජීවිතේ සැප හොයාගෙන, සැප වලට ආසාවෙන්. ඒ ආසාවම තමයි අපි නිවනට හරවන්නේ කෙනෙක්. right? ඒ වුණත් අපි සැප කෙරෙහි ආසාවෙන් යනවා. හැබැයි මොකද වෙන්නේ? අපිට සැප නොලැබෙන තැන දුක හම්බෙනවා. ඒ කියන්නේ ඇලීම, ඇලුන තැන ගැටීම කියන concept එක තේරුම් කරලා දෙන්න. එතකොට අපි ගොඩක් මිනිස්සුන්ට දැන් කෙනෙක් ඇලෙන ගමන් එන්නේ නැහැ කවදාවත් උපදේශකයෙක් ළඟට. කෙනෙක් උපදේශක වරයෙක් ළඟට එන්නේ මොකක් හරි එකක් එක්ක ගැටිලා. එතකොට ඒ ගැටීම පිටිපස්සේ තියෙන ඇලීමත්, ඒ ඇලීමට පදනම් වූ සාධකත් උපදේශන ක්‍රියාවලියක් තුළ අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දෙවෙනි එක කරන් ලියාගත්ත කමනේ නැත්නම් පස්සේ ලියාගන්න. දෙවෙනි එක, දෙවෙනි කතන්දරේ මෙන්න මේ ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් විපරිණාමය. ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් විපරිණාමය. දේවල් වල ඇත්ත ස්වභාවය මේකයි. අපිට උදාහරණ දෙකේ පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ දරුවා වෙනස් වෙනවා. ඔබේ සැමියා හෝ බිරිඳ වෙනස් වෙනවා. ඔබ වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙන ලෝකයක අපි උත්සාහ කරන්න ඕනේ මේ වෙනස් වීමට අනුව යන්නේ නැතුව මේ වෙනස් වෙවි යන එකෙන් මිදෙන්න. මේ වෙනස් වීම තුළ ජනිත වෙන දුකෙන්, අනවබෝධයෙන් අත මිදෙන්න. ඒතර හොඳට මතක තියාගන්න අපි මේ හැමෝටම මේ අඬාගෙන දොඩාගෙන ඉන හැමෝටම මේ නිවන් දකින්නේ මෙහිමයි කියන එක නෙමෙයි කියන්නේ. මම මේ කායල කියලා දුන්නේ ඕගොල්ලන්ට. මොකද ඒ ක්‍රියාවලිය කරොත් විතරයි ඔබට බෞද්ධ මනෝවිශ්ලේෂණවාදය කියන එක තේරෙන්නේ. ඔබ සතර සතිපට්ඨානේ වඩන්නකොට තමයි මේක වැටහෙන්නේ. හිත වැඩ කරන හැටි, මේ හිත ඔබේ නොවේ කියන එක. රයිට්? එතකොට පළවෙනි එක තමයි මේ ඔක්කොම සිතේ ක්‍රියාකාරීත්වය. රයිට්? ඒ සිතේ ක්‍රියාකාරීත්වය තමයි මේ සිත විපරිණාමයට පත් වෙනවයි කියන එක තේරුම් කරලා දෙන්නේ. ඊට පස්සේ අපිට දෙක මේකෙන් භෞතිකමය ස්වභාවය, භෞතිකමය ස්වභාවයන් පැහැදිලි කරගන්න පුළුවන්. මොනවද? ජාතිපි දුක්ඛ, ඉපදීම, ජරාපි දුක්ඛ, වයසට යන එක. කොච්චර දෙනෙක් නම් තමන්ගේ ශරීරය ගැන වද වෙනවද? ඔය බොඩි ඩිස්මෝර්ෆික් ඩිසෝඩර්ස් ගත්තාම, එහෙම නැත්නම් සියලුම ඇන්සයිටිස්, ඩිසීස් බේස්ඩ් ඇන්සයිටිස්, එහෙම නැත්නම් ෆෝබික් ඇන්සයිටිස්, රයිට්? ගොඩක් ඒවා බලන්න තමන් ලෙඩ වෙයි කියලා, මැරෙයි කියන බයටනේ මිනිස්සු වෙන්නේ. එතකොට මරණයේ ස්වභාවය, ලෙඩවල ස්වභාවය, ව්‍යාධියේ ස්වභාවය, මේ තුල බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන දේවල්, කියලා තියෙන උදාහරණ, මේ උදාහරණගෙන හැරපාමින් පුද්ගලයාට පැහැදිලි කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. හරිම භෞතිකමය ස්වභාවයන්, ජීවිතයේ කියන රූප ධර්මවල ස්වභාවය, භෞතිකමය කියලා කියන්නේ රූප ධර්මවල ස්වභාවය. 3. ඔබට පුළුවන් තව කෙනෙක්ගේ හැසිරීමක් අන් අයගේ ක්‍රියාකලාප පැහැදිලි කරදී ඔවුන් තුළ මනෝභාවයන්, ඔවුන්ගේ සිතේ ක්‍රියාවලිය තේරුම් කර දීමට. ඒ කියන්නේ හැසිරෙන හැටි දිහා බලලා, හැසිරෙන හැටි දිහා බලලා තව කෙනෙක් එයාගේ ඇතුලේ තියෙන මනෝභාවයන්. දැන් පොඩි උදාහරණයක් ඇතුලේ කෙනෙක් තරහෙන් හැසිරෙනවා නම් එයා පෙළෙන්නේ මොනවද? ද්වේෂය. ඒතර ද්වේෂය කියන එක අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ තියෙන දැවෙන, තැවෙන ස්වභාවය. රයිට්? හරියට අර උදාහරණයක් අරගෙන අර අඟුරු කෑල්ලක් හරිද අතේ තියාගෙන ඉන්නවා වගේ ද්වේෂය අතේ තියාගෙන ඉන්න කෙනා ඒකෙන්ම දැවෙනවා. ද්වේෂයෙන්ම දැවෙනවා. හරිද? එතකොට ඒ කෙනා ඉන්න ද්වේෂය. ඒතකොට තමන්ගේ ද්වේෂය අඳුනගන්න. මේ පිළිබඳ විමර්ශනය කරන්න, තමන්ව අඳුනගන්න, තමන්ගේ සිතුවිලි අඳුනගන්න ඔය විපස්සනාව කියන වචනේ එන්නේ එතන.
right විශේෂ විදිහට දකින්න හැමදාම දැක්කේ අපි අපිට දැනෙන දුක ඔස්සේ අපි හිත තව දුක් විඳා. නමුත් මේ දුක ජනිත වෙන එක මේ දුක කියන එක ස්වභාවයක් හැටියට අපි වෙනස් විදිහට දකිනවා. තේරෙනවද මේ විපස්සනාවට මේගොල්ලන්ව ගේන්න පුළුවන්. අන්න ඒකයි අපි සාමාන්‍ය සතිමත් භාවයෙන් එහාට යන්න ඕනේ බෞද්ධ උපදේශනය තුළ. සතිමත් භාවයේ සුද්ධත් කරනවා. සතිමත් භාවයෙන් එහාට ගිහිලා අපි විපස්සනාවට ගේන්න ඕනේ. අපි විපස්සනාවට ගේන්න ඕනේ. right. ඒක තමයි අනිත් අයගේ ක්‍රියාවලින් තේරුම් කරලා දෙන්නේ. ඒතකොට කෙනෙක් තරහින් ඉන්නවා කියලා කියන්නේ එයාගේ හිත තරහ නිසා. ඒතකොට ඒකට දිය යුතු පිළියම මොකක්ද? right. මේ මනෝභාවයන්ට කල යුතු පිළියම් තේරුම් කළ දෙන පිළියම් පැහැදිලි කර දීමට ගන්න ඕනේ පියවර. ද්වේෂය නම් ද්වේෂයට හරියන ධර්මය මොකද? මෛත්‍රිය. right. බීතියෙන් කෙනෙක් ඉන්නවා නම් ඒට කරන්න පුළුවන් දේ මොකක්ද? දැන් කවුරු හරි මොකක් හරි දෙයකට බයයි නම් අපි කියන බුද්ධානුස්සතිය වඩන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන හිතන්න. right. ඔය දජග්ග වගේ සූත්‍රවල මානසික පදනමත් ඒකනේ. මේ දන්න ලොක්කෙකුට වඩා මීට වඩා පැහැදිලි ලොක්කෙක්ගේ ගුණ හිතන්න. ඒ කෙනාගේ ප්‍රොටෙක්ෂන් එක පතන්න. ඒ කෙනාගේ ප්‍රොටෙක්ෂන් එක තමන්ගේ ජීවිතයට ගන්න. right. එතකොට තව කෙනෙක්ගේ තමන්ගේ ගැටලු තේරුම් ගන්න පළවෙනි කාරණාව මතක තියාගන්න. තමන්ගේ ගැටලු තේරුම් ගන්න. ඒ ගැටලු තුළ තමන්ගේ හිතේ තියෙන ඇලීම් ගැටීම්. එතකොට ඒ ඇලීම් ඇති වෙන්නේ අපි මොකක් නොදැන නිසාද? මේවා තියෙන යථා ස්වභාවයේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තේ නැති නිසා. ඒ ත්‍රිලක්ෂණේ අර මම ඔයගලන්ට උදාහරණ අරගෙන කිව්වේ අර කුකුල් කකුලයි බුර්යානි එකයි එක දිගට කන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා ඕනෙම සැපක් අන්තිමට කෙලවර වෙන්නේ දුකකින් බව පෙන්වන්නේ. ඒ වගේම තමයි ලෝකේ භෞතික මේ ස්වභාවයන්ගේ සැබෑ ලක්ෂණේ වාහනයක් කියලා කිව්වහම යකඩ ගොඩක්. සමහර වෙලාව වාහනේ හැප්පුණාම හිත හදා ගන්න බැරුව වෙනවා. right. එතකොට ඒ වගේම තමයි අනිත් අයගේ මනෝභාවයන් සහ ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපයන් තුළින් ඒගොල්ලන්ගේ මනෝභාවයන් පැහැදිලි කර දීමත් ඒවැ අනිෂ්ට විපාක පැහැදිලි කරලා දෙන්නටත්. යාට අමුතුවෙන් දඬුවම් දෙන්න ඕනේ නැහැ හොරෙක්ට. ඒ හොරාගේ හෘද සාක්ෂියම ඒ හොරාගේ කල්ප සංකල්පයම හොරාට දඬුවම් දෙනවා. අනිත් කතන්දරේ තමයි මේ ඔස්සේ අපිට පිළියම් දෙන්නට පුළුවන්. පුරෝකතන දෙන්නට පුළුවන්. පිළියම් දෙන්න ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබේ ගැටලුවට. ඔන්න ඔකයි බෞද්ධ මනෝවිශ්ලේෂණවාදයේ තියෙන වැදගත්කම. එතකොට බෞද්ධ මනෝවිශ්ලේෂණවාදයට ඔබ පොත් තබන්නේ මේ සිත සමනය කරගන්න සීලයක් ආරක්ෂා කොට ගනිමින් දැස් වසාගෙන සිත සම්මතයකට පත් කරලා ඉන්ද්‍රියයන්ගෙන් අතමුදෝගෙන right. සිහිය සතිය ඔබේ අතට ගත්තට පස්සේ එය අපි අර කලින් කතා කරපු ඉන්ද්‍රියන්ට බඳු නොවූ ඉන්ද්‍රියන්ට යට නොවූ යථාර්ථවාදී නැත්නම් බුදුදහමට අදාළ පරමාර්ථයේ තේරුම් ගැනීම පිණිස හිත යෙදෙව්වොත් ඔබට පුළුවන් තමන්ගේ ස්වයං මනෝ විශ්ලේෂණවාදී කියලා පැමිණියෙක් බාටපත් වෙන්න. එසේ කියලා පැමිණ ඔබට පුළුවන් අනිත් අය වටා ඉන්න සමාජ පරිසරයේ මනෝ විශ්ලේෂණවාදී තුලින් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීමට. එය ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණවාදයට වඩා අතිශයින්ම සාර්ථකයි. right. දැන් මම අරිනවා දැන් ඔබට ඕනෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අද සාකච්ඡාව ඇසුරෙන් මට දෙන්න පුළුවන් මට්ටමින් මම උත්තර දෙන්නම්. රේස් හෑන්ඩ් කරන්න අන්මියුට් කරන්න අවස්ථාව දෙනවා. නැත්නම් chat box එක දිහා බලන්න. හැම කෙනෙක්ම left වෙන්න එපා. තමන්ගේ හිතේ ප්‍රශ්නේ විසඳ ගන්න නැතුව. අපරාධයක් මේ තියරි එක ප්ලොට් දාගන්න නැතුව. right. මම බලන්නද chat box එක. චුට්ට chat box එක බලන්න. right. සිහින දැකීම ඉන්ද්‍රිය ගෝචර වන්නේ නෑ නේද? මතක තියාගන්න ඉන්ද්‍රියන් 6යි. ඉන්ද්‍රියන් 6යි. සිහින දකින්නේ අපි මොන ඉන්ද්‍රිය ඇසුරු කොටගෙනද? මනස ඇසුරු කොටගෙන. right. එතකොට ඉන්ද්‍රිය ගෝචරයි සිහින. අපි හිතින් සිහින දකින්නේ. ශිෂ්‍ය අංකය සටහන් කරන්න ඕනේ ආයෙමත් වීඩියෝ එක බලලාද? අදුක්කම සුඛ උපේක්ෂා විඳීම. එහෙමයි සාමිනාස. ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදී ඉගැන්වීම සමග බෞද්ධ මනෝවිද්‍යාවේ මනස පිළිබඳ ඉගැන්වීම. අනේ ෆ්‍රොයිඩ් හොඳට මතක තියාගන්න. හරි අපි අපි කමන්නේ ඒකත් කතා කරමුකෝ. ෆ්‍රොයිඩ් කතා කරනවානේ
අවිඥානික, උපවිඥානික සහ සවිඥානික දේවල්. unconscious, subconscious and conscious කියලා මයින්ඩ් එකේ ස්තර තුනක් ගැන කතා කරනවා. බුදුදහමේ කතා කරන්නේ සිත එකයි. ස්තර තුනක් නෑ. තියෙන්නේ අනවබෝධය පමණයි. සිහිය නැති එක විතරයි. අවයානස් එක නැති එක විතරයි. නැත්තම් මේ මට්ටම් තුනක් නෑ. කොහෙද ළමයි මට්ටම් තුනක් කියන්නේ? ඒක බැක් කරන්නේ නැහැනේ ජීව විද්‍යාව. ෆ්‍රොයිඩ්ගේ මට්ටම් තුන ෆ්‍රොයිඩ් කතා කරන මනසේ මට්ටම එහෙනම් ජීව විද්‍යාත්මකව මොලේ තියෙන්නේ පය. මේ තියෙන්නේ උපවිඥානික කෑල්ල, මේ තියෙන්නේ සවිඥානික නෑ. ඒක සිත ඕනේ තැනක යෙදෙනවා. එක ගැටලුව තියෙන්නේ අපේ අවයානස් එක නැතිකම. තේරුණාද? අපේ සිහිය නැතිකම. අපේ නොදැනුවත් බව. සිත පිළිබඳව අපි දන්නේ නැහැ. මොකද සිත ඒ තරම් ඡණ්ඩයි ප්‍රචණ්ඩයි. අපි සිත මෙල්ල කරගෙන නැහැ. සිත සමතේකටපත් කරන්නේ. සිත මේ ආයතන හයක් ඔස්සේ විසිරෙනවා. ඒ විසිරීම තුල තමයි ওই කතන්දරේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ෆ්‍රොයිඩ් මැතිතුමා ඊට පස්සේ ෆ්‍රොයිඩ් කතා කරපු ඊඩ් සුපර් ඊගෝ එක. හොඳට මතක තියාගන්න මේ දැන් ඊඩ් කියන කතන්දරේ ප්‍රාථමික අවස්ථාව අපි කතා කරන්නේ මේ තෘෂ්ණාව හැටියට. අපි හැම දෙයක්ම කරන්නේ බුදුදහමේ තණ්හාව නිසා. මේ තණ්හාව නිසා තමයි අපේ ලොකුම ගැටලුව වෙච්ච මේ අපි මිනිස්සු හැටියට කරන හැම දෙයකම අවසාන ප්‍රතිඵලයේ ශෝකයනේ. ඇයි? දැන් අපි හිතමු සැප විඳිනවා කියලා. ඒ සැප නැතිවීම තුළින් හටගන්නේ කොහොමද? ශෝකයනේ. එතකොට මේ තණ්හාව නිසා තමයි right දැන් ඉඩ් එක බේසෙන් තණ්හාව නිසා තුළ තමයි මම මමත්වයක් ගොඩනගාගන්නේ. මමත්වය. සුපර් ඊගෝ එක වෙන්න ඕනේ අපේ නිර්මාණය. තේරෙනවද? සුපර් ඊගෝ එක වෙන්න ඕනේ අපේ නිර්මාණය. අපි ගමන් කළ යුත්තේ කුමක් දෙසද? තෘෂ්ණාවෙන් ඉන්ද්‍රියන් පිනවීම පිණිස නොවේ. තෘෂ්ණාවෙන් ඉන්ද්‍රියන් පිනවමින් දුක විඳින මේ සසර ගමන පිණිස නොවේ. අපි ගමන් කළ යුත්තේ කුමක් පිණිසද? යථාබෝධයෙන් දුක නිවෙන වැඩපිළිවෙල දිහාට. යථාබෝධයෙන් නිර්වාණය වෙත තමයි අපි ගමන් කළ යුත්තේ. right හරි. මට ෆේස් හැන්ඩ් කරා කවුරුහරි. right. ක්‍රිෂාන්ති කෝකිලා කතා කරන්න පුළුවන්. ඔව් ડોක්ටර් මට චුට්ටක් මෙන්න මේ කරුණු තුන ෂාප්ලි මේ හඳුන්වලා දෙන්නකො ડોක්ටර් තරහ නැතුව මනස සිත විඥානය ඔය තුන සරලව පොඩ්ඩක් මේ එතකොට thank you එතකොට මතක තියාගන්න ඔය තුන දැනුම් පද්ධති තුනක වචන දෙක right එන්න මම කියන්නේ විනාඩියක් දෙන්න. හොඳ ප්‍රශ්නයක් නේ thank you ප්‍රශ්නෙට right හොඳට මතක තියාගන්න මේක මනස කියලා කියන්නේ මේ සිංහල වචනයක් right ඕකට අපි සිංහල භාෂාව තුළ උත්තරයක් දුන්නොත් හිතේ ක්‍රියාවලියක් තුලින් හැදෙන දෙයක්. කියන්නේ අපි හිතලා තමයි අපේ මනස ගොඩනැගෙන්නේ. හිතේ ක්‍රියාවලිය තුලින් තමයි මනසක් ගොඩනැගෙන්නේ. ඕක බුදුදහමට අදාළ දෙයක් නෙමෙයි. මනස කියලා කියන්නේ සිංහල වචනයක්. ඒතර සිත කියලා කියන්නේ අපි බුදුදහම ඒකත් සිංහල වචනයක්. බුදුදහමට ඕක සමාන කරොත් චිත්තය කියන එක. ඒක ඒකකයක්. ඒක යුනිට් එකක්. සිතක් පහළ වෙනවා කියලා කියන අපි කාටවත් ගෝචර වෙන්නේ සිතක්. right අපිට චෛතසික ගෝචර වෙන්න පුළුවන්. දැන් මම කිව්වේ අභිධර්මයේ ඉගෙන ගන්න කියලා. දැන් අපි කතා කරොත් right සෝමනස සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඕක අපිට ගෝචර වෙන්නේ සිතක් කියලා කියන්නේ ඒක යුනිට් එකක්. ඒක ෆන්ක්ෂනල් යුනිට් එකක්. තේරෙනවද? අනිත් එක තමයි විඥානය කියලා කියන්නේ. දැන් විඥානය කියන එක බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුදහම තුල එක එක විදිහට වෙනස් වෙනවා. ඒක බුදුදහම තුල තියෙන වචනයක්. ඒක සිංහල වචනයක් නෙමෙයි. කියන්නේ විඥානය කියන අපි එනොත් ඒකේ අර්ථය එන්නේ බුදුදහම තුලින්. ඒතකොට අපි පංචස්කන්ධ සංකල්පය තුල විඥානය ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඒක තැනක්.
right අපි එතකොට කතා කරන ආයතන ධාතු විභංගයේ අපි චක්කු විඤ්ඤාණ රූප සෝත විඤ්ඤාණ කියන concept එක එතෙන්දි කතා කරනවා. ඒතකොට විඤ්ඤාණය කියලා කියන්නේ එතෙන්දි කියලා කියන්නේ අර පරිපූර්ණ වශයෙන් හඳුනා ගැනීම. අපි පංචස්කන්ධය තුල පරිපූර්ණ වශයෙන් හඳුනා ගැනීම තමයි විඤ්ඤාණය කියලා කියන්නේ. දැන් ඒකට මම සිංහලෙන් උත්තරයක් දුන්නොත් දෙන්න බෑ. සිංහලෙන් උත්තරයක් දුන්නොත් විඤ්ඤාණය කියලා කියන්නේ ප්‍රොඩක්ට් එකක් අපේ සිතුවිලි වල. ඒ කියන්නේ හඳුනා ගැනීමක්. ඒක සිතුවිල්ලක් කියලා ගන්නකො. මට සමා වෙන්න වර්ධිනවා මම මාරු පුදුම කරගෙන ප්‍රශ්නයක් ඇහුවේ. සිතුවිල්ලක් සිත එකක් සිතුවිල්ලක් එකක්. සිතුවිල්ලක් කියන එක සිතුවිල්ල කියන එක සමාන කරන්න පුළුවන් විඤ්ඤාණය. සිංහලෙන්. තේරුණා නේද? right. හර්ෂ කියන්නේ අන්මියුට් කරන්න පුළුවන්. උන්ට දැන් මේ දැන් මොනවා බෞද්ධ මනෝවිද්‍යාව කතා කරනවා. එතකොට දැන් මේ එතකොට දැන් මේ අලුතින් ආපු විෂයක් එක. එතකොට දැන් මේ අපි දන්න දැන් විඥානය කියලා එතනදී අපිට හඳුන්වලා දුන්නේ දැන් අර දැන් සාමාන්‍යයෙන් අපි මේ කියනවානේ මොකද්ද මේ දැන් සිතුවිලි දැන් ඔය සිතුවිලි සහ ඇසත් එක්ක සම්බන්ධ වෙනවා එහෙම කතාවක් කියනවා විඥානය සම්බන්ධයෙන්. ඔව් ඒ කියන්නේ දැන් මේ මම හිතන්නේ නොබිදුණු ඇසක් තියෙන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ අර මේ සිතුවිලිත් එක්ක يعني ඊට පස්සේ අර පින්තූර පේන්න ඕන අර බාහිර පරිසරයත් එක්ක සම්බන්ධයක් තියෙන එහෙම කතාවකුත් කියනවා. මම හිතන්නේ අහලා තියෙනවා මම එහෙම. ඒක හර්ෂ මෙහෙමයි. ඒක හර්ෂ මෙහෙම. අන්න ඒක තමයි කියන්නේ දැන් මේ පාලියෙන් ඒක යෙදෙන තැන අනුව දෙන අර්ථකථනය වෙනස් වෙනවා. තේරෙනවද? මේකට දැන් විඥානය කියන එකට දැන් ඔය අපි කතා කරන ඔය ඒ කියන්නේ රූපය චක්කු ප්‍රසාදේ චක්කු විඥානය. ඔතන concept එක එකයි. ඒක මෙහෙම තේරුම් ගන්න. ඕක මානසික ක්‍රියාවලියක්. සිංහලෙන් ඕක ඔහොම තේරුම් ගන්න. මොකද හැබැයි ඕක යුනිෆෝම් නැහැ. මේ ඔය දැන් අසයින්මන්ට් ලියන්න ගියත් මේ දැන් ගොඩක් වෙලාවට ඕක දැන් මම අමාරු වෙట్లా තියෙනවා දැන් ඔය කියන වචන තුනත් එක්ක මේ ලියා ගන්න ඇත්තටම දැන් ඒ තුන අපිට හර්ෂ එක platform එකකට ගේන්න බෑ ඒ තුන. ඒ තුන එක platform එකකට ගේන්න බෑ. මොකද ඒක භාෂා කිහිපයක තියෙන අර්ථකථන තුනක්. දැන් විඥානය කියන වචනයම බුදුදහම තුළ යෙදෙන තැන අනුව අර්ථකථන වෙනස් වෙනවා. ඒතකොට හරි සංකීර්ණයි. ඒකට සිංහල භාෂාවෙන් අපිට එකක් අල්ලගෙන එකක් කියන්න බෑ. නිකන් අවබෝධය පිණිස ඒක හරි මෝඩ වැඩක්. අපි මේ තුන එක platform එකකට ගේනවා කියන එක. මනස, සිත, විඥානය කියන එක අපිට එක platform එකකට ගේන්න බෑ. මම biological platform එකකින් ඔයාලට පැහැදිලි කරලා දුන්නොත් right මනස කියලා කියන්නේ mind එක කියලා කියන්නේ product එකක් mind එකක් කියලා කියන්නේ functional ඒ කියන්නේ අපි එළියට දාන production එක තමයි හිතේ production එක තමයි mind එක කියලා කියන්නේ. එතකොට thought එක කියලා කියන්නේ සිත. මම ඉංග්‍රීසියෙන් කිව්වොත් ඒක තේරෙනවා සමහරවිට thought එක කියලා කියන්නේ සිත. ඒතකොට thoughts වල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය තමයි mind එක කියලා කියන්නේ. ඒතකොට විඥානය කියලා කියන්නේ thought process එකක්. තේරුණාද? විඥාන රසක ක්‍රියාවලිය අපි සමාන කරගමු. මේක වැරදි වෙනවා. ඒකයි. විඥාන රසක ක්‍රියාවලියක් මනස තුලින් අර්ථකථනය වෙනවා. තේරුණේ හර්ෂ? අපි එතනින් දැන් අපි කියන දැන් අපි දැන් තාම ඉගෙන ගන්න නිසා වෙන්නේ නැති අපිට දැන් ඔය සරලව කියලා දෙන්න දැන් ඔය එහෙම සරලව කියලා දෙන්න මොකද වෙන්නේ නැති. ඔව් එහෙම වෙන්නේ කමක් නැහැ. ඒ ඔගොල්ලෝ ඉගෙන ගන්න ඒ දැනුම් පද්ධතිය දෙන අර්ථකථනය ඒක පාවිච්චි කරන්න. ගැටලුවක් නැහැ. ඔව් දැන් ડોක්ටර් කියපු අර්ථකථනය තමයි පාවිච්චි වෙන්නේ ඇත්තටම දැන් මේ ඒක තමයි. ඔව් කියන්නේ දැන් මොකද මේ අපේ සබ්ජෙක්ට් එකක්මනේ දැන් ડોක්ටර්ගේ වැඩසටහනට මම සම්බන්ධ වෙන්නේ ඒකයි. දැන් මේ අපේම සබ්ජෙක්ට් එකක් නිසා. ඒ ડોක්ටර්ගේ අර්ථකථනයම තමයි අපිට කියලා දෙන්නේ. ඒකයි මම ගොඩක්ම මේ සම්බන්ධයෙන්. ඔව් හරි. බොහොම ස්තුතියි හර්ෂ. thank you. හරි එහෙනම් අපි ප්‍රශ්නයක් එනවා. යටිසිත නින්දේදී අවදිවන්නේ නැද්ද? එතකොට යටිසිත කියන එක ඔය යටිසිත නින්ද සිහින ඔය යන්නේ ෆ්‍රොයිඩියන් පැත්තට. ඒක කියන්නේ ෆ්‍රොයිඩ්ගේ පැහැදිලි කිරීම පැත්තට. ඒක බුදුදහමේ පැහැදිලි පැත්තට නෙමෙයි.
තේරෙනවද? බුදුදහමේ නිින්ද කියලා කියන්නේ අර අපේ මනෝවිඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයක්. right? සිතකින් සිත අරමුණු වෙවි. ඒ කියන්නේ සිත කියන එක්කෙනා හැමතිස්සෙම පවතින කෙනෙක්නේ. එයා නැති වෙන එක්කෙනෙක් නෙමෙයි. එයා දිගින් පවතින කෙනෙක්. ඒතර නිින්දදී සිත ඇසුරු කරන්නේ තවත් සිතුවිලිම තමයි. තේරෙනවද? අර තද නිින්ද කියලා කියන්නේ අර සිත සමහර වෙලාවට ඔය හෘද වස්තු රූපය ඇසුරු කරගෙන ඉන්න අවස්ථාවක් වෙන්න ඇති. ඒ නිසාම තමයි මේ අපි බෞද්ධ බුදුදහම පදනම් කරගත්තාම අපි යටිසිත කියන සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. එහෙම සංකල්පයක් නෑ. ජීව විද්‍යාත්මකවත් එහෙම සංකල්පයක් නෑ. ෆ්‍රොයිඩ්ම පවා මේ දැන් ෆ්‍රොයිඩ්ගේ පසු කාලීනව ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම් විවේචනය කරනකොට අපි මේ තවමත් යටිසිතක් කරපින්නාගෙන ජීවත් වීම ඇත්තටම හරි මේ විහිළුවක්. right? තුන් ආකාරයකින් විස්තර කරලා තියෙනවා සිත වඩන්න ඕනේ, මනස සංවර කරගන්න ඕනේ, විඥානය අවබෝධ කරගන්න ඕනේ කියලා. අයියෝ හරි සාහිනාද. එහෙමයි. අපි සාහිනාසේ නමක් පැහැදිලි කිරීමක් දීලා තියෙන. කියන්නේ සිත කියන්නේ වැඩි යුතු දෙයක්, මනස කියන්නේ සංවර විය යුතු දෙයක්, සහ විඥානය අවබෝධ කරගන්න යුතු දෙයක්. එතනම පැහැදිලි වෙනවා. කියන්නේ විඥානය කියන එකට නිවැරදි අර්ථකථනය අපිට එන්නේ අවබෝධයක් තුලින්. මේ ධහම පුහුණු කිරීම තුලින්. හරි. පංචේන්ද්‍රයන්ට ගෝචරව හඳුනා ගැනීම. ඔව් අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් අද මම හිතන්නේ අරිම මේ බොහොම ප්‍රොඩක්ටිව් සෙෂන් එකක් අපි තිබ්බ. ඒ නිසා අදට අපිට ලැබුණු කාල සීමාවත් අවසන් වෙනවා.